රිවිෂන් එක පිටුව අංක 39 රෝමන් අංක 2. පිටුව 39 රෝමන් අංක 2. මොකද අහන ප්‍රශ්නේ? ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය හිගය පියවා ගැනීමට මෑත කාලයේ යොදාගත් ප්‍රධාන මූලාශ්‍ර කවරේද? ඉතින් අපි දන්නවා අපිට ප්‍රශ්න එන අවුරුද්ද තමයි 2019. හැබැයි අපි 20 ඒවත් වැදගත් ඉම්පෝටන්ට් ඒවා සාකච්ඡා කරනවා. දරුතේ 39 වෙනි පිටුවේ රෝමන් අංක 2 ශ්‍රී ලංකාවේ අයවැය හිගය පියවා ගැනීමේදී මෑත කාලයේ යොදාගත් ප්‍රධාන මූලාශ්‍ර කවරේද? අපි කතා කරන්නේ 2019 අයවැය ගැන. පළවෙනි ලක්ෂණය තමයි පුතේ සමස්ත අයවැය හිගයෙන් දේශීය මූලාශ්‍ර 130.9යි. දේශීය මූලාශ්‍ර 69.1. දදේනී ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 2.1. sorry 4.7. විදේශීය මූලාශ්‍ර රාජ්‍ය අයවැය 130.9යි. දදේනී ප්‍රතිශතයක් ලෙස 2.1. right. ඔන්න තමයි. එහෙනම් 2019 සමස්ත අයවැය හිගය 100ක් කියලා ගත්තොත් පුතේ ඒකෙන් 69.1ක් දේශීය මූලාශ්‍ර 30.9ක් විදේශීය මූලාශ්‍ර. ලස්සනට දාගන්න. ඔන්න පළවෙනි ප්‍රවණතාව. හරිද? right. එහෙනම් 2019 අයවැය හිගය පියවන්න වැඩිම ණය ප්‍රමාණයක් ගන්න දේශීය මූලාශ්‍ර වලින් 69ක් ආසන්න වශයෙන් 70ක්. පුතා දන්නවද හරි අපූර්ව වැඩක් වෙනවා. 2020 අවුරුද්දේ පුතේ මේ ඇති වෙලා තියෙන කොරෝනා තත්ත්වයත් එක්ක අපේ ණය බර වැඩිවීමත් එක්ක අපිට විදේශීය ණය සපයා ගැනීම ඉතාම දුෂ්කර වුණා. ලෝක සංවිධාන රටවල් අපිට ණය දෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා පුතේ 2020 අවුරුද්දේ අයවැය හිගය 100% මූල්‍යණය කරේ දේශීය මූලාශ්‍ර වලින්. අන්න යට මම ඒක ටයිප් කරලා තියෙනවා. 7 පාරක් හයිලයිට් කරන්න මෙලෝ දෙයක් පේන්නේ නැති වෙන්නේ. ඒ තරම් වැදගත්. 7 පාරක් හයිලයිට් කරන්න. 2020 වර්ෂයේදී අයවැය හිගය 100%ක්ම දේශීය මූලාශ්‍ර වලින් මූල්‍යණය වේ. හයිලයිට් කරන්න තා පුදුමෙට හයිලයිට් කරන්න. පේන්නේ නැති වෙන්න හයිලයිට් කරන්න. තාම වැදගත්. ඔය අහන්න නැත්තම් වැඩක් නැහැ. මේ සැරේ ඇහුවේ නැතොත් ලබන සැරේ හරි යනවා. කාලීන ආර්ථික සිද්ධි. සමකාලීන ආර්ථිකය යටතේ ඔවා අහන්න පුළුවන්. right? ඇහුවොත් අපේ පඬිතකම් හරියන්නේ නැහැ. හොඳ වැඩේ මේ අපිට කියලා තියෙන්නේ මේ 19 නේ. අපෙන් 20 අහලා තියෙන්නේ මොකද මේ? අපේ ගොම් පඬිතකම් එතෙන්ට හරියන්නේ නැහැ. right යන් ඊළඟ. ඊට පස්සේ වෙළඳ පළ ණය ගැනීම. මේ පළවෙනි ලක්ෂණේ දෙවෙනි එක ගත්තොත් වෙළඳ පළ ණය ගැනීම. වෙළඳ පළ ණය ගැනීම පුතේ 4.3යි. දදේනී ප්‍රතිශත. වෙළඳ පළ නොවන ණය ගැනීම කීයද? 0.4.
වෙළඳපොළ නොවන ණය ගැනීම 0.4යි. ඊට පස්සේ එකක් දාගෙන ලස්සනට 2019 තත්ත්වය. ඊට පස්සේ බැංකු නොවන ඒවායි ණය අරන් තියෙනවා පුතේ 3%. බැංකු වලින් අරන් තියෙන්නේ 1.3. ඒ 1.3 තමයි පුතේ උද්ධමනයට හේතු වෙන්නේ. උද්ධමනයට හේතු වෙයි. ඒ 1.3 තමයි උද්ධමනයට හේතු වෙයි. right ලස්සනට ඔන්න ඔක තමයි පුතේ 2020 ගැන 19 ගැන අපිට කියන්න තියෙන්නේ. හොඳයි. යා. ඊළඟ අවශ්‍යතාවය පුතේ මොකක්ද? අයවැය හිගේ වෙළඳපොළ පොලි අනුපාතිකය ඉහළ යාමටත් වෙළඳපොළ පොලි අනුපාතිකය ඉහළ යාමටත් අයවැය හිගේන් වෙළඳපොළ පොලි අනුපාතිකය ඉහළ යාමටත් පෞද්ගලික ආයෝජන පහළ යාමටත් දායක වන්නේ යයි ආර්ථික විද්‍යාඥයෝ තර්ක කරනුයි. ඔව් මේ ආණ්ඩුව අයවැය හිගය පියවන්න වෙළඳපොළ මූලාශ්‍ර වලින් ණය ගැනීම තුළ ආකාර දෙකකින් තෙරපුම් පොතු විපාකයේ ක්‍රියාත්මක වෙනවා. රජය අයවැය හිගය පියවන්න වෙළඳපොළ මූලාශ්‍ර වලින් ණය ගැනීමෙන් ආකාර දෙකකින් නැත්නම් අපි කියනවා දෙආකාරයකින් අයවැය මේ පෞද්ගලිකාංශය තෙරපින්න හැටි වෙනවා. තෙරපුම් පීඩනය හටගන්නවා. තෙරපුම් පීඩනය ආකාර දෙකකින් පුතේ පෞද්ගලිකාංශය පීඩනයට ලක් වෙනවා. එකක් තමයි අරමුදල් සපයා ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන පීඩනය. අරමුදල් සපයා ගැනීමට නොහැකි වීම ඇතිවන පීඩනය. නේද? ආණ්ඩුව අයවැය හිගායවැයක් හදලා ඒවා පියව ගන්න ආණ්ඩුව හිගායවැයක් හදලා මූල්‍ය වෙළඳපොලේ බැංකු මූල්‍ය ආයතනවල තියෙන සල්ලි ටික රජය අරගෙන ගියාම පෞද්ගලිකාංශයට අරමුදල් නැති වෙනවා. පෞද්ගලිකාංශයට ආයෝජන කටයුතු සඳහා අරමුදල් නැති වෙනවා. අරමුදල් හිගයක් ඇති වෙලා පීඩනය ඇති වෙනවා. ඒ වගේම පුතාට මම කලිනුත් කියලා දුන්නා වෙළඳපොලේ පොලි අනුපාතය අපි කියනවා වෙළඳපොළ පොලි අනුපාතය තීරණය වෙන්නේ ණය ඉල්ලුමයි ණය සැපයුමයි මත. ණය ඉල්ලුමයි ණය සැපයුමයි මත. එයම බලන්න ණය ඉල්ලුමයි ණය සැපයුමයි තුලනය වෙලා පොලි අනුපාත තීරණය වෙලා 10%. දැන් මොකෝ වෙන්නේ? ආණ්ඩුවක් තරගෙට ණය ඉල්ලුවම ණය ඉල්ලුම වැඩි වෙලා නේ ණය ඉල්ලුම වැඩි වෙලා මොකෝ වෙන්නේ? වෙළඳපොළ පොලි අනුපාතය ඉහළ යනවා. වෙළඳපොළ පොලි අනුපාතය ඉහළ යනවා.
ණය ඉල්ලුම වැඩි වෙලා වෙළඳපොළ පොලි අනුපාතය ඉහළ යනවා. ඔන්න ඕක තමයි පුතේ හරි. හරිද? අහනවා අයවැයේගේ වෙළඳපොළ පොලි අනුපාතය ඉහළ යාමටත් පෞද්ගලික ආයෝජන පහළ යාමටත් හේතු වන්නේ මේ බලන්න පුතේ. වෙළඳපොලේ පොලි අනුපාතය ඉහළ යනවා. අනිත් පැත්තෙන් අරමුදල් දිගවීමෙන් පොලි අනුපාත ඉහළ යාම කියන දෙකෙන්ම වෙන්නේ මොකක්ද? පෞද්ගලික ආයෝජන ආදායයට මත් වෙනවා. ලියන්න පුතේ. මේ සත්‍ය ප්‍රකාශනයකි තෙරපුම් ප්‍රතිවිපාකය තෙරපුම් ප්‍රතිවිපාකය හේතුවෙන් මේ සිදුවේ. තෙරපුම් ප්‍රතිවිපාකයේ හේතුවෙන් මේ සිදුවේ. තෙරපුම් ප්‍රතිවිපාකයේ හේතුවෙන් මේ සිදුවේ. තෙරපුම් ප්‍රතිවිපාකයේ හේතුවෙන් මේ සිදුවේ. right. හොඳයි. ලස්සන මේක දාගන්න. ඕක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. right? මේ රූපේ ලස්සන දාගන්න. right. හොඳයි. ඔය පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්න බලමුද? රාජ්‍ය අයවැයේ ප්‍රමාණය එතරම් වැදගත් නොවේ. වැදගත් කරුණ නම් උද්දමනකාරී නොවන මාර්ගය යොදාගෙන අයවැයෙහිගේ පියවීමයි. මෙම අදහසට ඔබ එකඟ වන්නේද? මොකද කියන්නේ? අයවැයෙහිගේ ප්‍රමාණය එතරම් වැදගත් නොවේ. වැදගත් කරුණ නම් උද්දමනකාරී නොවන මාර්ගය යොදාගෙන පියවීමයි. මේ අදහසට ඔබ කියන ඕන තරම් අයවැයෙහිගේ හදාගෙන ඉන්නු. උද්දමන නොවන ඒවායින් පියවගන්න. හරිද? වැරදි. උද්දමන නොවන මාර්ග වලින් පියව ගන්න එක හොඳයි. හැබැයි ඕන තරම් අයවැයෙහිගේ ගිහිල්ලා පුතේ මූල්‍ය වෙළඳපොලේ ණය ටික ගත්තම මොන ප්‍රතිපාකයේද ඇති වෙන්නේ? තෙරපුම් ප්‍රතිපාක. ලියන්න යටින්. එකඟ නැවි. එකඟ නැවි. එකඟ නොවේ. එකඟ නොවේ. තෙරපුම් ප්‍රතිවිපාකයේ ඇතිවේ.
එකඟ නැවේ තෙරපුම් ප්‍රතිවිපාකයේ ඇතිවි. එකඟ නොවේ තෙරපුම් ප්‍රතිවිපාකයේ ඇතිවි. එකඟ නොවේ තෙරපුම් ප්‍රතිවිපාකයේ ඇතිවි. right. එකඟ නොවේ තෙරපුම් ප්‍රතිවිපාකයේ ඇතිවි. මෙන්න මේක අපිට කතාව. ඕන් මෙයා මේ යෝධය කියන එක වැරදි. අයවැය නිසා උද්දමනය හට ගන්නවට අමතරව තව ඇති වෙන මොකක්ද? තෙරපුම් ප්‍රතිවිපාක. ඕන තරම් අයවැය ගිය පුළුල් කළා. බැංකු මූල්‍ය ආයතන වල තියෙන සල්ලි ටික හූරාගෙන ගත්තම ආණ්ඩුවට මොකෝ වෙන්නේ? පෞද්ගලික අංශයේ පීඩනයටපත් වෙන තනිකර රටේ පෞද්ගලික ආයෝජන කඩාගෙන වැටෙනවා. එහෙනම් මේක හරිද මේක කියන කතාව? මේක කියන කතාව වැරදිද? බලන්න කියන්නේ. උද්දමනාත්මක නොවන මූලාශ්‍ර වලින් අයවැයගේ මූල්‍යණය කිරීම මිල ස්ථායීකරණය සඳහා වැදගත් කරනවා. ඇත්ත. අයවැය උද්දමනකාරී නොවන ඒවායින් පියව ගන්න එක මිල ස්ථායීකරණයට වැදගත්. උද්දමනයෙන් බේරෙන්න වැදගත්. මේ හැර අයවැයගේ ප්‍රමාණය අඩුවීම පෞද්ගලික අංශයේ ආයුෂ සහ සම්පත් මුදා ගැනීම වැදගත් සාධකයක් වේ. හැබැයි උද්දමන විතරක් නෙවෙයි පුතේ. උද්දමන විතරක් නෙවෙයි අයවැයගේ වැඩිවීම අහිතකර තත්ත්වය තෙරපුම් ප්‍රතිපාකය. අපි ඒක ගැන කතා කරන්න ඕනේ. ඉහළ අයවැයගේ පවතින විට සම්පත් ලබා ගැනීම සඳහා රජයට පෞද්ගලික අංශය තමන් තරඟ කිරීමට සිදුවේ. එමගින් පොලි අනුපාතිකයේ ඉහළ යාමක් සිදුවන අතර පෞද්ගලික ආයෝජන අඩුවීමක් සිදුවේ. ඒ නිසා අයවැයගේ මගින් පෞද්ගලික ආයෝජන අධෛර්යමත් කෙරේ. පුතේ මං අහන පුතාගේ බැංකු ණය දෙන්න කැමති ආණ්ඩුවටද පෞද්ගලික අංශයටද? බැංකු ණය දෙන්න කැමති පෞද්ගලික අංශයටද ආණ්ඩුවටද? පුතේ බැංකු ණය දෙන්න කැමති ආණ්ඩුවට. ඇයි? ඇරියස් නැහැ. ඇරියස් නැහැ. පෞද්ගලික අංශයට ණය දුන්නොත් පුතේ ආපහු ගෙවන්නේ හම්බා 7000 හොරු ඉන්නේ පුතා. 7000 හොරු ඉන්නේ. සමහර යෝධයෝ ඉන්නවා පුතා බැංකු ණය අරගෙන පළවෙනි වාරිකේවත් දාලා නැහැ. අන්න පුතා බැංකු කැමති නෑ පුතා පෞද්ගලික අංශයට ණය දෙන්න. ආණ්ඩුව දුන්නු ගමන් ණය දෙන්න ලැබිච්ච ගමන් පුතේ හොදලා දෙනවා ණය ටික ඔක්කොම ටික දෙනවා. අන්න පෞද්ගලික අංශය අධෛර්යමත් වෙනවා පුතා. පැහැදිලිද? right. එහෙනම් කවුරු හරි කිව්වොත් අයවැයගේ වැදගත් නෑ වැදගත් වෙන්නේ උද්දමන නොවන මාර්ග වලින් පියවා ගැනීම කියලා පුතා. අපි කියනු ඒකට ඒක පට්ටපල් බොරුවක් පුතා. උද්දමන විතරක් නෙමෙයි පුතා අයවැය අහිතකර පැත්ත තෙරපුම් ප්‍රතිපාකයක් තියෙනවා පුතා. පැහැදිලිද? right. අපි යනවා 40ට. අයවැයහිගයක් විදේශී මාර්ග වලින් මූල්‍යණය කිරීමේ ප්‍රතිවිපාක සරලයි පුතේ තියෙනවා කියව ගන්න. 2019 දී 2019 දී අයවැය හිගය සෑහෙන පමණකින් ඉහළ ගොස් ඇත. පහත් දැක්කන සිදුවන ආර්ථික ප්‍රතිවිපාක සැකවින් දක්වා. 2019 දී අයවැය හිගය සෑහෙන ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ලියන්න පුතේ සමස්ත අයවැය හිගයක ප්‍රතිවිපාක. ලියන්න සමස්ත අයවැය හිගයක ප්‍රතිවිපාක තුනක් ලියන්න. ලියන්න පළවෙනි එක පුතේ තෙරපුම් ප්‍රතිවිපාකය හට ගැනීම. තෙරපුම් ප්‍රතිවිපාකය හට ගැනීම. තෙරපුම් ප්‍රතිවිපාකය හට ගැනීම. තෙරපුම් ප්‍රතිවිපාකය හට ගැනීම. ණයබර රාජ්‍ය ණයබර ඉහළ යාම කීපයක් ලියන්න. තෙරපුම් ප්‍රතිවිපාකය ඉහළ යාම රාජ්‍ය ණයබර වැඩිවීම. ණය සේවා කරන ගෙවීම් ඉහළ යාම. ණය සේවා කරන ගෙවීම් ඉහළ යාම.
right ඇති තව ඕන ලියන්න පුළුවන් පුතේ නේද ඊළඟ මෑත වර්ෂව රාජ්‍ය අයවැයේ වර්තන ගිණුමේ හිගව නොපොඩා පැවතුණි. ඔය දෙන්න පුතේ වර්තන ගිණුමේ හිග එක ප්‍රතිපාක් නිකන් කියව ගන්න. ඊට පස්සේ එනවා පුතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හඳුන්වා එය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණු කවරේදයි දක්වයි. මොකද කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හඳුන්වා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණු දක්වයි. පුතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මෙන්න මේක. මොකද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ? මෙන්න රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මොකද පුතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ? මෙන්න නෝන කුඹන් ඉන්නේ මොකද මේ වැඩ වෙනවා කියන්නේ හරිද right මෙන්න බලන්න පුතේ හොඳට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථික අරමුණු ඉටුවන ආකාරය ආර්ථික අරමුණු ඉටුවන ආකාරය මෙන්න මේවා වෙනස් කරනවා මොනවද පුතේ රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම රාජ්‍ය ණය හසුරවනවා නම් ඔන්නෝකට කියනවා පුතේ නම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. එහෙනම් පුතේ රාජ්‍යය government ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම රාජ්‍ය ණය කියන තුන හසුරුවනවා. ඒකට කියනවා මොකද කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. පොතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ තියෙන සංරක්ෂක මොනවද? රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. මෙන්න මේ පොඩ්ඩක් පෙන්නන්න ගන්න කටුවට. කටුවට පෙන්න ගන්න. එන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද පුතේ? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය කියන ඒවා හසුරුවනවා නම් ආර්ථික අරමුණු ඉටු කරගන්න පුළුවන් වෙන විදිහට ඒකට කියනවා අර කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. හොඳයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. හොඳයි. ලැබෙයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් සිදුවන්නේ 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 රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම රාජ්‍ය ණය ආදිය හැසිරවීම මගින්
හැසිරවීම මගින් ප්‍රධාන සාර්ව ආර්ථික විචල්යන්ට හැසිරීම මගින් ප්‍රධාන සාර්ව ආර්ථික විචල්යන්ට බලපෑම් කිරීමයි. ප්‍රධාන සාර්ව ආර්ථික විචල්යන්ට බලපෑම් කිරීම. ප්‍රධාන සාර්ව ආර්ථික විචල්යන්ට බලපෑම් කිරීම. ප්‍රධාන සාර්වාර්ථික විචල්යන්ට බලපෑම් කිරීමයි. ප්‍රධාන සාර්වාර්ථික විචල්යන්ට බලපෑම් කිරීමයි. ඊට පස්සේ යනකොට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණු. ආයෙ බලන්න පුතේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් සිදුවන්නේ රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය ආදිය හැසිරවීම මගින් ප්‍රධාන සාර්වාර්ථික විචල්යන්ට බලපෑම් කිරීමයි. පුතේ අහනවා ඊට පස්සේ බලන්න. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණු මොනවාද? මෙන්න මේවා අරමුණු. ලැබුතේ පළවෙනි එක. ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම. ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම. රට ස්ථාවර භාවය පවත්වාගෙන යන ප්‍රතිපත්තිය අරමුණ. දෙවෙනි එක ඊළඟ සමාහාර සැපයුම ප්‍රවර්ධනය තුළින් සමාහාර සැපයුම ප්‍රවර්ධනය තුළින් නිෂ්පාදන මට්ටම සමාහාර සැපයුම් ප්‍රවර්ධනය තුළින් නිෂ්පාදන මට්ටම ඉහළ නංවා ගැනීම. සමාහාර සැපයුම් ප්‍රවර්ධනය තුළින් නිෂ්පාදන මට්ටම ඉහළ නංවා ගැනීම. ඊළඟ වෙළඳපළ අසමත් වීම අවම කොට වෙළඳපළ අසමත් වීම අවම කොට සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව ඇති කිරීම. වෙළඳපළ අසමත් වීම අවම කොට වෙළඳපළ අසමත් වීම අවම කොට සම්පත් බෙදී යාම කාර්යක්ෂම කිරීම. වෙළඳපළ අසමත් වීම අවම කොට සම්පත් බෙදී යාම කාර්යක්ෂම කිරීම. ඊළඟ දරිද්‍රතාව අවම කොට දරිද්‍රතාව අවම කොට තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම. 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 right. ලියනමුදී ගානක් හදමු ගාන
විනාඩි 10ක් 10 minutes දෙන්න 10 minutes right hurry up විනාඩි 10යි ෆෝන් එකෙන් විතරයි වෙනවා කැමරාවන්නේ නෑ නෑ මේකෙන් තමයි YouTube එකට දාන්න වීඩියෝ කරන්නේ හරි නේද බා මරියාව නේ සරි දරුවා මෙතන හිටවම
පුතාට බ්‍රහස්පතින්ද 6:30ට ගෙවුම් සේස පටන් ගන්නවා. ආයි නොකියුවයි කියන්න එපා. එන්න බැරි වුණොත් විනාඩි 10ක් 15ක් හරි පරක් වුණොත් එහෙම නතර වෙන්න. ගෙවුම් සේසේ නැතුව විභාගෙට ලියන්න ඕනේ. ආයි නොකියුවයි කියන්න එපා. පුතේ බ්‍රහස්පතින්ද 6:30 වෙනකොට එන්න බැරුව විනාඩි 10ක් හරි පරක් වුණොත් එහෙම එන්න එපා. එහෙම අතහැරලා දාන්න. හරි. බ්‍රහස්පතින්ද පුතාට 9 ඉඳන් 12 වෙනකන් විභාගයක් තියෙනවා. මම තාම කියන්නේ බ්‍රහස්පතින්ද විභාගෙ තියෙනවා එච්චරයි. මම ටයිම් පාස් එක කියන්නේ. පේපරේ දීලා තියෙන්නේ ඒක ලියවන්න. ඉවරයිද පුතේ? ඉවරයි පුතේ ඉවරන්ට අකල මෙසේජ් දාන්න ඉවරයිද? හරි හද පුතේ. හරි බලමු පුතේ. වෙන කියනවා වර්තන ගිණුමේ ශේෂය. වර්තන ගිණුමේ ශේෂය සූත්‍ර අනිවාර්යයෙන් ලියලා තියෙන්න ඕනේ.
සූත්‍ර නැතුව ලියලා වැඩක් නැහැ. වර්තන ගිණුමේ ශේෂය. වර්තන ගිණුමේ ශේෂය. මෙන්න වර්තන ගිණුමේ ශේෂය සමානයි මුළු රාජ්‍ය අයභාරය මුළු රාජ්‍ය අයභාරය අඩු කරන්න පුතේ පුනරාවර්තන වියදම්. පුනරාවර්තන වියදම්. මුළු රාජ්‍ය වියදම තියෙන බදු ආදායම 1500යි බදු නොවන ආදායම 1300යි. 1500යි 1300යි කීයද? 1500යි 300යි 1800යි. මුළු රාජ්‍ය අයභාරය 1800යි. ඊට පස්සේ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම 1800. පොලී ගෙවීම් හැර 1800. පොලිය තියෙනවා පුතේ කීයද? 300ක්. එහෙනම් මුළු පුනරාවර්තන වියදම කීයද පුතේ? 2100. පොලී ගෙවීම් හැර ටිකනේ තියෙන්නේ. ඒකට පොලී ගෙවීම් ටික එකතු කරා. මුළු පුනරාවර්තන වියදම වෙනවා පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම 1800යි පොලී ගෙවීම් 300යි 2100යි. වර්තන ගිණුමේ හිගය පුතේ එනවා 300යි. වර්තන ගිණුමේ හිගය 300යි. වර්තන ගිණුමේ හිගය 300යි. වර්තන ගිණුමේ හිගය 300යි. හරිද පුතේ? right. ඊළඟ අපේ ගෙදරට අද නෑදෑයෝ කට්ටිය ඇවිල්ලා එන සද්ද එනවනේ. ඥාති සෙට් එකක් ඇවිල්ලා ඉන්නේ. හරිද? මම ෂේප් එකේ පන්තිය කරනවා ඉතින්. මොකක් කරන්නද දැන්? right. හොඳයි කාලෙක. යා. ඊළඟ සමස්ත අයවැය ශේෂය. 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 සමානයි. සමස්ත අයවැය ශේෂය සමානයි මුළු රාජ්‍ය ලැබීම් අඩු කරනවා මුළු රාජ්‍ය වියදම. බලපුතේ මුළු රාජ්‍ය ලැබීම් බදු 1500යි බලන්න හැදෙන්නේ. බදු 1500යි බදු නොවන 300යි. ප්‍රධාන කීයක් තියෙද බලන්න. ප්‍රධාන 200. ඔක්කොම කීයද පුතේ රාජ්‍ය ලැබීම් 2000. ඔක්කොම කීයද රාජ්‍ය ලැබීම් 2000. මුළු රාජ්‍ය ලැබීම් 2000. හරිද? right. මුළු වියදම් ඇදින්නේ කොහොමද? අක්කෝ මට වඩා උනන්දු තියනවනේ ඉන්න මගේ කරේ පන්ති. හොඳ වැඩේ. right. මුළු රාජ්‍ය වියදම 2100 පුනරාවර්තන වියදම 2100යි. ප්‍රාග්ධන හා සුද්ධ ණය දීම් 700යි. ප්‍රාග්ධන හා සුද්ධ ණය දීම් 700යි.
ප්‍රාග්ධන හා සුද්ධ ණයදීම් 700යි. ඔක්කොම කීයද? 2800යි. ඔක්කොම 2800යි. එහෙනම් අපිට කීයද? සමස්ත අයවැයේගේ 800යි. හදාගන්න. සමස්ත අයවැයේගේ 800යි. Yeah. E11. प्राथमिक आयव्यय शेषය. ඔය විකල්ප හදාගන්න පුතේ විකල්ප ඕනේ. प्राथमिक आयव्यय शेषය. प्राथमिक गिनुමේ शेषය. प्राथमिक गिनुමේ शेषය නැත්නම් प्राथमिक आयव्यय शेषය. प्राथमिक गिनुමේ शेषය නැත්නම් प्राथमिक आयव्यय शेषය. මෙන්න प्राथमिक गिनुමේ शेषය. प्राथमिक गिनुමේ शेषය සමානයි මුළු රාජ්‍ය ලැබීම. මුළු රාජ්‍ය ලැබීම අඩු කරන්න ඕන මොකද? පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම. අඩු කරන්න මොකද? පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම. 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 බලන්න පුතේ හොඳට මුළු රාජ්‍ය ලැබීම් 2000යි. ඒක වෙනසක් නැහැ. පොලි ගෙවීම් හැර රාජ්‍ය වියදම තියෙනවා කීයක්ද? පොලි ගෙවීම් හැර රාජ්‍ය වියදම. මුළු රාජ්‍ය වියදම කීයද පුතේ? මුළු රාජ්‍ය වියදම 2800යි. පොලි 300 අඩු කරාම 2500යි. 2500යි. පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම 2500 කරා. මුළු රාජ්‍ය වියදම 2700යි. පොලි ගෙවීම් 300යි. රාඩු කළාට පස්සේ එනවා පුතේ කීයක්ද? කීයක් දෙන්නේ? ඍණ 500යි. प्राथमिक गिनुමේ शेषය ඍණ 500යි. හරි. प्राथमिक गिनुමේ शेषය ඍණ 500යි. එහෙනම් प्राथमिक गिनुමේ शेषය ඍණ 500යි. හරිද? right. හොඳයි. දැන් ඔය හොයන්න තව විකල්ප ක්‍රමයක් තියෙනවා. මම ගාන හදද්දි
කියලා කිව්වේ මොකද්ද? මේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ගන්න තව විකල්ප ක්‍රමයකුත් තියෙනවා. මොකද්ද විකල්ප ක්‍රමය? සමස්ත අයවැය හිගයට එකතු කරන්න ඕන පොලී ගෙවි. සමස්ත අයවැය හිගයට එකතු කරන්න පොලී ගෙවි. සමස්ත අයවැය හිගේ ගන්න. සමස්ත අයවැය හිගය එකතු කරන්න පුතේ පොලී ගෙවි. සමස්ත අයවැය හිගයට පොලී එකතු කරන්න. හරිද? සමස්ත අයවැය හිගයට පොලී එකතු කරන්න. කොහොමද වෙන්නේ? සමස්ත අයවැය හිගය ඍණ 800යි. පොලී ටික එකතු කරා. කීයද? 300. එහෙනම් පුතේ ප්‍රාථමික ගිණුමේ ශේෂය කීයද? 500. ප්‍රාථමික ගිණුමේ ශේෂය ඍණ 500යි. ප්‍රාථමික ගිණුමේ ශේෂය ඍණ 500යි. හරිද? right. රාජ්‍ය ණය හොඳට අධ්‍යයනය කරන්න. රාජ්‍ය ණය ඔය ගැලීම් සටහන හොඳට බලන්න. වගුව හොඳට බලන්න. හරි රාජ්‍ය ණය පුරා ගන්න රාජ්‍ය ණය බෙදීම කියන දේශීය විදේශීය ආදී වශයෙන් පළවෙනි ප්‍රශ්නේ රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් යන්නේ කුමක් අදහස් වේද? රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් යන්නේ කුමක් අදහස් වේද? උදේ මේ ණයක් ගත්තම දෙකක් ආපහු ගෙවන්න ඕන. ණය සේවා කරන ගෙවීම්.
ණය සේවා කරන ගෙවීම. දෙකක් තියෙනවා. මොකක්ද පුතේ? ණය මුදල් ආපසු ගෙවීම. ණය මුදල ආපසු ගෙවීම. ඊළඟට ණය පොලී ගෙවීම. තර රාජ්‍ය ණය සාමාන්‍ය ණය ගත්තොත් එහෙමනේ. ණය මුදල ගෙවන්න ඕන. පොලිය ගෙවන්න ඕන. තර ණය මුදල ආපසු ගෙවීම සහ ණය පොලිය ආපසු ගෙවීම කියලා කොටස් දෙකකට බෙදෙනවා. තර මේ දෙකේම එකතුවට කියනවා රාජ්‍ය ණය සේවා කරන ගෙවීම. ලස්සනට ගන්න. ණය සේවා කරන ගෙවීම සමානයි ණය මුදල ආපසු ගෙවීම ණය පොලිය ආපසු ගෙවීම. පොලිය ආපසු ගෙවීම. කියනවා බලන්න තව මේ වල ණය සේවා කරන ගෙවීම. දැන් ලංකාවට ප්‍රබලම අර්බුදය තමයි මොකක්ද? මේ ණය සේවා කරන ගෙවීම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. දැන් අපි මේ ණය සේවා කරන ගෙවීම් පුතේ මේ බලන්න ඕනේ. සංඛ්‍යා දත්ත දෙකක් කියනවා. 2019 වර්ෂයේ 2019 වර්ෂයේ ණය සේවා කරන ගෙවීම් වලින් 55.4ක් බලන්න ණය ආපසු ගෙවීම. අපිට මෙහෙම දාන්න පුළුවන් 2019 වර්ෂයේ ණය සේවා කරන ගෙවීම් 100ක් නම් 55.4ක් ණය ආපසු ගෙවීම. 55.4ක් ණය ආපසු ගෙවීම. 44.6ක් පොලිය ආපසු ගෙවීම. 44.6ක් පොලිය ගෙවීම. අනුගේ සමීකරණ ළඟම ලස්සනට දාගන්න. සමීකරණ ළඟම ලස්සනට දාගන්න. right. හරි. එහෙනම් අදට චුට්ටක් අද වෙන කරන්නේ පොඩ්ඩක් අපේ භාගයක් තිබුණා ඇති. නමුත් අපි නතර කරමු හොඳේ. right. හරි. අද ඉතින් කතාව අවසන් කරමු. අයබෝ.